අයබෝන් අපි කතා කරන්නේ අද හතාට කතාබහ ඇතුළත ඔබට පොරොන්දු වෙච්ච විදිහට මේ වෙලාවේදී දේශීය වශයෙන් කර්මාන්ත දිරිගැන්විය යුතුයි කියන දේ පිළිබඳ බොහොම ලොකු කතිකාවක් පවතිනවා. සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල තුලදී දේශීය කර්මාන්ත නගා සිටුවීමෙන් ඒවා ජාත්‍යන්තර වෙළඳපොළ දක්වා ගෙන ගොස් ජනතාවගේ ආර්ථිකමය ශක්්‍යතාව ඉහළ දැන්වීම කියන දේ තමයි මූලික පරමාර්ථයක් බවට පත් කර තිබෙන්නේ. අපි මේ සතිය ආරම්භයේදීත් විශේෂයෙන් කතාබහට ලක් කරපු දෙයක් තමයි ප්‍රසන්න රණවීර අමාත්‍යතුමන් එක්ක මේ වන විට එතුමාගේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙල. මොකද බොහොම සාධනීය බොහොම ප්‍රශංසනීය වැඩපිළිවෙලක් දෙයක් තුනා මැටි කර්මාන්තය සම්බන්ධයෙන් එතුමත් සඳහන් කරේ වැඩ වාරගෙන දිවුරුම් දීලා එළියට එනකොටම සමාජ මාධ්‍ය ඇතුලේ තිබුණේ බොහොම ප්‍රහසනීය දනවන සමාජ මාධ්‍ය පෝස්ට්. හැබැයි ඒ සියලුම දෙනා අනිත් පැත්තට ආචාර්යවරු මහාචාර්යවරුන්ගේ ඉඳලා මේ අමාත්‍යතුමන්ගේ ක්‍රියාවලිය පිළිබඳ අගය කිරීම තිබුණා. ඒ තමයි මේ මැටි කර්මාන්තය සඳහා අත දෙනු ක්‍රියාවලිය, ඒ වගේම ලීබඩු, ඒ වගේම තමයි අනිකුත් පිත්තල වැනි නිෂ්පාදන සඳහා ලබා දුණු දායකත්වය, වේවැල් නිෂ්පාදන සඳහා ලබා දුණු දායකත්වය බොහොම සුවිශේෂී එකක් බවට පත් වුණා. ඒ නිසා යම් ආකාරයකින් යට ගියපු කර්මාන්තයක් යලි පිබිදීමක් ඇති වුණා. ඒ හා සමානව පුදුටුවා රාජ්‍ය අමාත්‍යාංශ හෝ වේවා, රාජ්‍ය බැංකු හෝ වේවා මේ මැටි නිෂ්පාදන කියන දේවල් වලට ප්‍රමුඛ බර තැබීමක් සිදු කළා. එතනින් එහාට යන විටදී දේශීය වශයෙන් ජාතික ශිල්ප සභාවටත් වෙනදා නොතිබුණු අද වෙන විට යම් ආකාරයෙන් ලොකු බර තැබීමක් සහ ඉදිරියේදී මේත් එක්ක අත්වැල් බැඳගෙන තියෙන ජනතාවට බොහොම හොඳ ශක්තිමත් වැඩපිළිවෙලක් දියත් කරන්නට පදනමක් සැකසෙන ආකාරයක් පෙනෙන්නට තිබුණා. එදා කතාබහේදී ඇමතුමා විශේෂයෙන් සඳහන් කළා ජාතික ශිල්ප සභාව නව සභාපතිවරයෙකුගේ දක්ෂ සභාපතිවරයෙකු යටතේ දියුණු කරන්නට විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා කියන කාරණේ. ඒ හින්දාම මේ සතියේ අපි හිතුවා ජාතික ශිල්ප සභාවට අවස්ථාව ලබා දීලා මේ අලුතින් පත් වුණු සභාපතිවරයාගේ ජාතික ශිල්ප සභාව වෙනුවෙන් වැඩපිළිවෙල කුමක්ද කියන දේ පිළිබඳ දැනුවත් කරන්න. අපි බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කළා දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙන් එතුමන්ට ජාත්‍යන්තර වශයෙන් අත්දැකීමක් තියෙනවා විශේෂ බංග්ලාදේශ වැනි රාජ්‍යන් වල ව්‍යාපාරික කටයුතු ඒ වගේම වෙළඳ ප්‍රජාවත් එක්ක එතුමන්ට ලොකු සම්බන්ධතාවක් තියෙනවා. ඒ නිසා අපි ආරාධනා කළා ජාතික ශිල්ප සභාවේ සභාපතිතුමන් අභිනවයෙන් පත් වුණු සම්පත් අරහැපොළ මැතිතුමන්ට. අයිබෝන් සභාපතිතුමනි. අයිබෝන්. මම ගෞරවයෙන් පිළිගන්නවා. මුලින්ම මේ ඔබ විවිධ තනතුරු දරලා මේ ජාතික ශිල්ප සභාව වගේ තැනකට ඔබට මේ තනතුර ලැබීම පිළිබඳ සහ මේ වගේ තනතුරක් ලැබීම පිළිබඳ ඔබේ අදහස් මොකක්ද? ඇත්ත වශයෙන්ම මම ප්‍රථමයෙන්ම ගරු රාජ්‍ය අමාත්‍යතුමන්ට ප්‍රසන්න රණවීර ඇමතිතුමන්ට ස්තුතිය පළ කරනවා. එතුමන් මා කෙරෙහි තිබුණු විශ්වාසය සහ වගකීම ලබා දීම සම්බන්ධයෙන්. මොකද මම දැක්කා කියන්නේ මටත් අවශ්‍ය වෙන්නේ කාර්යක්ෂම ඒ වගේම වගකීම දෙන අමාත්‍යවරයෙක් යටතේ සම්බන්ධ වීම සම්බන්ධයෙන් මගේ සතුට ප්‍රකාශ කරන්න ඕනේ. මොකද මම දැක්ක එතුමාගේ දැක්ම, එතුමාගේ කාර්යක්ෂමතාවය, එතුමා ඉලක්ක කරා ගමන් කරන්න ඕනේ කොහොමද කියන තත්වයන් අපිත් සමග සම්බන්ධ කරනකොට ඉන්න තත්ත්වය. ඉතින් ඒ වගේ දැඩි වුණාවක් වැඩ කිරීමේ අවශ්‍යතාවය තියෙන ඇමතුමෙක් සමග සම්බන්ධ වීම සම්බන්ධයෙන් මම ප්‍රථමයෙන්ම සන්තෝෂී ප්‍රකාශ කරනවා. ඒ වගේම මම දකිනවා එතුමා මගේ තිබුණ විශ්වාසය මට නොපිරලා ඉටු කරන්න පුළුවන් වෙයි කියලා මගේ තියෙන අත්දැකීමුත් එක්ක මම බලාපොරොත්තු වෙන ලොකු දෙයක් අපේ දැනට තියෙන වැඩපිළිවෙලත් එක්ක සම්බන්ධ වෙලා අමාත්‍යාංශයත් සමග සම්බන්ධ වෙලා කරගෙන යන්න. දැන් ජාතික ශිල්ප සභාව පිළිබඳ මේ තනතුර බාර ගන්න කලින් ඔබේ අදහස තිබ්බේ මොකක්ද ඇත්තටම? ඇත්තටම මේ ජාතික ශිල්ප සභාව කිව්වම ශිල්පියන් ප්‍රමුඛ කරගෙන ඔවුන්ගේ දියුණුව, ඔවුන්ගේ අවශ්‍යතාවයන්, ඔවුන්ගේ වෙළඳපොළ සම්බන්ධයෙන් වැඩ කරන ආයතනයක් විදිහට ඒක කරගෙන යනවා. ඉතාමත් විශිෂ්ට ආයතනයක්. මොකද අපේ ශිල්පියෝ අපේ දේශීය අනන්‍යතාවය රැක ගන්න ඕනේ. ඒ ගමන්ම අපි දැක්කා මේ ශාස්ත්‍රය බැලුවාම ඒ ශාස්ත්‍රයේ පිරිස ලොකු දියුණුවක් ලැබියේ නැති කිහිප දෙනෙක් ඉන්නවා. ඉතාමත් අති විශේෂ තත්වයට පැමිණිච්ච පිරිසක්. නමුත් සියලු දෙනාම සමස්තයක් විදිහට ගත්තාම ඒ ශාස්ත්‍රයේ ඉන්න පිරිස අවශ්‍ය තැනට ළඟා වෙලා නැහැ. අපේ දේශීය මට්ටමින් හෝ විදේශීය මට්ටමින් යන්න පුළුවන් තැන්වලට සියලු දෙනාම ළඟා වෙලා නැහැ. බොහොම කීප දෙනෙක් කිසියම් ශාස්ත්‍ර ඔස්සේ උපරිම සමාන තැන්වලට ලැබුණත් අපිට තියෙනවා ඒගොල්ලන්ව හරි තැනට ගෙනීමේ අවශ්‍යතාවය තමයි මම දකින්නේ. දැනට ඒ කියන්නේ මේ ජාතික ශිල්ප සභාව හරහා ඔබතුමා බාර ගන්නකොට එහි තිබුණු තත්ත්වය පිළිබඳ අපි මේ විවේචන වලට යනවා නෙමෙයි. එහි තිබුණු තත්ත්වය සතුට වෙන්න පුළුවන් මට්ටමකද තිබුණේ? මෙහෙමයි දැන් අපි ඒක දැනට පවතින තත්ත්වේනේ. ඒක අපි දකින්නේ ඉදිරිය කොහොමද කියන. මොකද එක සභාපතිවරුන් දැන් මේ මම 11 වෙනි සභාපති. ඒ කියන්නේ මේ 82 පනත ඒක මේක ආරම්භ වෙච්ච දිනේ ඉඳලා එක විෂන් වලට එක ලීඩර්ෂිප් වලට ගිය ආයතනයක් මේක. නමුත් අපේ මම දකින සමස්තයක් විදිහට
ලොකු දියුණුවක් ලැබිච්ච ආයතනයක් නෙමෙයි. පවත්වගෙන ආවා. නමුත් වෙනස්කම් එක එක සභාපතිවරුන් යටතේ වෙනස්කම් වෙලා තියෙනවා. ඒ වුණාට අපි ගමට ගිහින් බැලුවාම කර්මාන්තකරුවගේ ගාවට ගිහින් බැලුවාම ග්‍රාමීය කර්මාන්තකරුවා මේ ශිල්පියා ගාවට ගිහින් බැලුවාම ඒගොල්ලෝ අර ගෙදර තමන්ගේ වැඩපොළ සමග බොහොම සීමිත ප්‍රමාණයක තමයි තියෙන්නේ. ඒ නිෂ්පාදනය කරගෙන ඒක තමන්ගේ ළඟම තියෙන මාකට් එකට දීලා නැත්නම් එහෙම නැත්නම් තව කොටසක් ඉන්නවා ඒගොල්ලන්ගේ මේ උත්සව අපි තරඟවලට ඉදිරිපත් කරන උපරිම දක්ෂතාවය දක්වන ඒවා පෙන්වනවා. ඒ ඇරෙන්න ඔයගේ කොටස් දෙක තුනකින් ජීවිකාව ගෙනියනවා ඇරෙන්න ඒගොල්ලන්ගේ ආර්ථික මට්ටම වෙනසක් වෙලා නැහැ. ලොකු ප්‍රෝග්‍රස් එකක් දකින්නේ අපි සමස්තයේ. ඉතින් මට දකින්නේ ඊට වඩා තැනකට අපිට මේක ගෙනියන්න පුළුවන් කියන විශ්වාසය අමතුමාගේ මඟ පෙන්වීම යටතේ විෂන් එක අපිට එලි දක්වන්න පුළුවන් වෙයි. අමතුමාත් හැමතිස්සම කියන්නේ අපි දේශීය නිර්මාණකරුවා රැක ගන්න ඕනේ. නමුත් අපි අනාගතය ඉලක්ක කරගෙන වෙනස් වෙන්න ඕනේ. ඒකත් රැකගෙන අලුත් තත්ත්වයන් එකතු කරගෙන ලෝකෙට ගැලපෙන විදිහට නිෂ්පාදන ඒගොල්ලන්ගේ ආහාර කරලා ඒගොල්ලන්ගේ ආර්ථික මට්ටමයි මේ සම්ප්‍රදාය ශිල්පියත් රැකගෙන අලුත් තැනකට යන් කියන අදහස මම හිතන අපිට එකට ලොකු ගමනක් මේ ඉබි ගමනක් නෙමෙයි ටිකක් ශීඝ්‍ර ගමනක් ගමන් කරන්න හැකියාව ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා ඉදිරියට. අපි ආයතනෙන් පරිබාහිරව ටිකක් කතා කරලා සභාපතිතුමනි ඔබට ජාත්‍යන්තර අත්දැකීම් තියෙන කෙනෙක්. ඔබ ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාවත් එක්ක මුහුණු කෙනෙක්. ලෝකේ රටවල් වල දේශීය කර්මාන්ත කියන දේවල් දියුණු කරලා ඒ හරහා විදේශ විනිමය විශාල වශයෙන් උපයන රටවල් තියෙනවා. මොකද අපිට අර තායිලන්තේ නම් බතික් සම්බන්ධයෙන් අපි අහලා තියෙනවා. ඒ වගේ හොඳ ප්‍රවේශයක් තියෙනවා දේශීය කර්මාන්ත වලට ලෝකේ. ඔව් ඒක පැහැදිලිවම මම බැලුවා අපි මේ ලෝක වෙළඳපොළ කොහොමද තියෙන්නේ කියලා. ලෝක වෙළඳ හස්ත කර්මාන්තයට කොයි වගේ ඉඩක්ද ලැබිලා තියෙන්නේ කියලා. අපි ඉන්නේ ඇත්තටම ඒ කියන්නේ නෝර්ත් ඇමරිකා, සවුත් ඇමරිකා, ඒතොර යුරෝප් වල ලොකු මාකට් එකක් තියෙනවා මේ හස්ත කර්මාන්තයට. නමුත් අපේ දායකත්වය බැලුවොත් බොහොම 0.0.0.0 එකක්වත් නැති ප්‍රමාණයක් තියෙනවා. අපි ඒකට ඉලක්කගත කරලා වැඩ කරොත් මොකද අපේ තියෙන මේ අපේ මාස්ටර් පීසස් නේ ඉන්නේ හුඟක් වෙලාවට මේ හස්ත කර්මාන්තයත් එක්ක ඒකට තියෙන වැලියු එක වැඩි. නමුත් අපි ඒකට අර එකක් මාස ගාණක් ගත කරලා එකක් හදන්න නැතුව ඒක අපි අලුත් ඩිසයින්ස් එක්ක මුහු කරලා අපි ගන්න ඕනේ ඒ මාස්ටර් පීස් කියන එකත් රැකගෙන නමුත් බහුතර ප්‍රමාණයකට අපිට අලෙවි කරන්න පුළුවන් තත්යකට ආවොත් අපි විදේශීය ඉලක්ක කරගෙන වැඩ කරොත් ඒ අපිට ලොකු අවස්ථාවක් තියෙනවා ලෝක වෙළඳපොලේ. ඒක ඉලක්කගත කරලා අපි වෙනම වැඩ පිළිවෙලක් සූදානම් කරගෙන යන්න මගේ අදහසක් තියෙනවා. ඒ කියන්නේ අපි සියලු දෙනාම එකතු වෙලා ටීම් වර්ක් එකක් විදිහට මේක කරන්න පුළුවන්. ඒක තමයි මට අමුතුම මුලින්මත් දුන්න වගකීම. අපි කොහොමද දේශීය කර්මාන්තකරුවා විදේශ වෙළඳපොළට රැගෙන ගිහිල්ලා ඒ ආදායම රටට සහ වුන්ට කොහොමද ලබා දෙන්නේ? ඒ තැනට ගෙනියන්න අපිට එකපාරට බෑ. පියවර කීපයක් අනුගමනය කරන්න වෙනවා. නමුත් සමස්තයක් විතර බැලුවොත් ලෝක වෙළඳපොලේ මේ කර්මාන්තයට ලොකු ඉඩක් තියෙනවා. ඒක දැනට අපි නෙමේ අරගෙන තියෙන්නේ. අපි ඒක හුඟක් ඉන්දියාව සතු කරගෙන තියෙනවා. තව අපේ දකුණු ආසියාතික රටවල් වියට්නාමය, කාම්බෝජය වගේ රටවල් හිමි කරගෙන තියෙනවා. අපි ඒකට අපේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක අති විශිෂ්ට විදිහට ඒක ඕනේ. අපේ හැමදෙනාම මේක තේරුම් අරගෙන නැහැ. අපේ එදිනදා ජීවිතයේ ප්‍රොඩක්ට්ස් තමයි කරන්නේ. නමුත් ලෝක වෙළඳපොළ තුල විදේශීය විනිමය අපිට ගෙන ගන්න ලොකු අවස්ථාවක් තියෙනවා. අපි ඒක වෙනුවෙන් ජනාධිපතිතුමත් මම දැක්ක අපිට උපදෙස් ලබා දීලා තියෙනවා කොහොමද අපිට ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්න කියලා ඉදිරිපත් කරන්න. දැන් ඒක ගැන දවන්ත වැඩපිළිවෙලක් තියෙනවා. අපි සූදානම් වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් අපි දැන් කරන්නේ අපේ නිෂ්පාදකයෝ ප්‍රමිතිගත කරන එක. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක නිකම් ප්‍රොඩක්ට් එකක් නෙමෙයි ක්වොලිටි එකක් එක්ක ප්‍රමිතියකට අපිට බැලුවාම ඒකේ තියෙන මොකද විදේශීය විනිවිදවලට යන්න බෑ අපිට අවශ්‍ය කරන ක්වොලිටි එක නැත්තම්. ඒක ගැන තියෙන ආකල්ප වෙනස්ම කරන්න ඕන. අපි ලොකු සූදානමක් කරගෙන යනවා ඉදිරියේදී ඒ ටික ලෝක වෙළඳපොළ ජය ගන්න. හොඳයි. අපි තවදුරටත් මේ ඇතුළත කාරණාවලට එමු. ජාතික ශිල්ප සභාවක අත්හම එහි විෂයපතය මොකක්ද? වැඩ කටයුත්ත මොකක්ද? ප්‍රධාන පරමාර්ථය මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන? දැන් අපි ඉස්සෙල්ලම අපි මං කිව්වේ ජාතික ශිල්ප සභාව කිව්වට අපි මේකේ හස්ත කර්මාන්තය තිබුණට ඒක ග්‍රාමීය ආර්ථිකයත් එක්ක බද්ධ වෙලා තියෙනවා. ඒතර ග්‍රාමීය ඉන්න ශිල්පීන් අපි බලාපොරොත්තු වෙනවා ශිල්පියන් රැක ගන්න ඕනේ. ඒ අපි මෙච්චර කල් රැකගෙන ආපු සම්ප්‍රදායික ශිල්පය ඒ ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනය
ඒ වගේම ඒගොල්ලන්ගේ සුභසිද්ධිය ඒවත් එක්ක ඒගොල්ලෝ කොහොමද වෙළඳපොළට අවතීර්ණය කරන්න කියන ඒගොල්ලන්ගේ ව්‍යාපාරයක් විදියට ඉදිරියට කොහොමද ගෙනියන්නේ ශිල්පියා රැකගෙන අලුත් නව ඩිසයින්ස් එක්ක සම්බන්ධ කරලා ග්‍රාමීය ආර්ථිකයට ඒගොල්ලන්ව දායක කරගෙන ඉදිරි වෙළඳපොළට සහ රටේ ආර්ථිකයට දායක කර ගැනීම තමයි අරමුණ. අපිට මේ දර්ශනත් දකින්නට පුළුවන් මේ අපේ උරුමයන් තියෙනවා අපිට තියෙනම වෙනම සම්පත් සමුදායක් තියෙනවා. අපි අතීතයේ ඉඳලා ගත්තාම අපේ රටේම හස්ත කර්මාන්තය අතින් ගත්තාම වෙන්වුණු බොහෝ තැන් තියෙනවා. විශේෂයෙන්ම ඔය කිරිවවුලට යනකොට ඒ වගේම තවත් බොහෝ ප්‍රදේශවල ලාක්ෂා නිෂ්පාදනයන් ගත්තාම මේ හැම තැනකදීම අපිට පාරම්පරික උරුමයන් එක්ක ලැබුණු බොහෝ දේ තිබෙනවා. ඒවා බොහොම ඵලදායක විදියට පාවිච්චි කරාද කියන දේ බොහොම පැහැදිලි ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ලෝකයේ අනෙක් රටවල් වලට සාපේක්ෂව බලන විටදී එදා අපේ තිබුණු කර්මාන්ත ජාත්‍යන්තරයට කොච්චරනම් මේ වෙද්දි අරගෙන යන්නට තිබුණාද? හැබැයි අපි ගමන් කර තිබුණේ පසුපසට කියන දේ බොහොම පැහැදිලිව පෙන්눔 කරන ලක්ෂණය තමයි ලෝක වෙළඳපොළට අපේ දායකත්වය කොච්චරද කියලා අද බලනකොට තියෙන තත්ත්වෙත් එක්ක. මේ දර්ශනත් එක්ක බලනකොට අපිට තේරෙනවා ලොකු අදහසක් ඔබතුමන් ඇතුලේ තියෙනවා කියලා. ඇත්තටම මේ සාම්ප්‍රදායික කර්මාන්ත වලට මොකද උනේ? මිනිස්සු මේ දේවල් වලින් අයින් වුණාද? රාජ්‍ය අනුග්‍රහයක් මේවට නොලැබුණාද? නැත්නම් ශිල්ප සභාවෙන් මේවා පස්සෙන් ගිහිලා මේවා ප්‍රවර්ධනය කිරීමක් නොකළාද? මොකක්ද ඇත්තටම උනේ මේවට? මම දකින්නේ අපි අදාළ ශේෂ්ත්‍ර හරියට අගය කිරීමක් අප්ග්‍රේඩ් කරලා නැහැ. ඒ තියෙන තත්ත්වයම තියාගෙන ඉඳලා තියෙනවා. නමුත් අපි ඒක ඒගොල්ලන්ට වැලියු එකක් දෙන්න එපා. ඒ මේක රැක ගන්න නම් පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන්න නම් දැනුමත් සමග මේක රැඳෙන්න පුළුවන්. සමහර දැන් මට හම්බුණා අපි හිතමු මැටි කර්මාන්ත ශිල්පයේ. ඒ කියන්නේ පාරම්පරික වෙන බියගම මැටි කර්මාන්ත පවුලක්. ඒකේ ඊළඟ පරපුර විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උසස් අධ්‍යාපනය හදාරලා ඒ පුතා එයා ලෑස්ති වෙනවා නෑ මම මේ කර්මාන්තයම තමයි කරන්නේ. මට හොඳ අධ්‍යාපනයක් ලැබුණාට මට මේක අතහැරලා යන්න අවශ්‍ය නෑ. මට මේක මේ රටට ලෝකෙට ගැලපෙන විදිහට කරන්න ඕන කියලා. අපි දැන් එයා මම හිතන්නේ මාස ආයතනත් එක්ක සම්බන්ධ වෙනවා රැකියාව කරන්න. ඒ අත්දැකීම ලබා ගැනීමට පමණයි. එයාට නැවතෙන්න ඕනේ මට කර්මාන්තය කොහොමද ඉදිරියට ගෙනියන්න කියන විෂන් එකත් එක්ක. ඒකට කරන්න අපිට ඒකට අගය කිරීම අවශ්‍යයි. දැන් අපි හිතමු ඔය දැන් අපි මේ හැම ශාස්ත්‍රයක් අදාළවම අපි බලාපොරොත්තු වෙනවා මේක පටන් අරගෙන තියෙනවා මූලික පියවරවල් ටික NVQ level 4 certificates ලබා දෙන්න. ඒගොල්ලන්ට ජාත්‍යන්තරයට යන්න පුළුවන් වෙන තමන්ගේ ශිල්පීය දැනුම සහතික වලින් ලෝකෙට පෙන්නලා වගකීමක් අගීමක් ලැබිලා ඒ හරහා අනාගතයේ ඒ කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් මේ සාමාන්‍යයෙන් මේ අපි දැන් සම්බන්ධ කරන්නේ ඒක අධ්‍යාපන ශාස්ත්‍රයත් එක්ක සම්බන්ධ කරලා ඊළඟට විශ්වවිද්‍යාල ශාස්ත්‍රයත් එක්ක සම්බන්ධ කරලා අමුතුමා අපේ ඇග්‍රීමන්ට්ස් ගොඩක් සයින් කරා කැම්පස් ගොඩක් එක්ක ඒ කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලය එතකොට සෞන්දර්ය විශ්වවිද්‍යාලය ජයවර්ධන පුරුෂ විශ්වවිද්‍යාලය වයඹ යුනිවර්සිටි එක ඒ ඔක්කොමත් එක්කම සාකච්ඡා සහ සමහර අවබෝධතා ගිවිසුම් අත්සන් කරා. මොකද මේක ඉදිරියට ගෙනියන්න. ඒ කියන්නේ ඒක පිළිවෙලකට විශ්වවිද්‍යාල පද්ධතියත් එක්ක සම්බන්ධ වෙලා ප්‍රැක්ටිකල් සහ තියොරිටිකල් දෙකම එකතු කරලා ඒගොල්ලන්ව ඊළඟ තලයට ගෙනන. එතකොට ඒගොල්ලන්ට මේකේ ආඩම්බරයක් එනවා, ඒගොල්ලන්ට වගකීමක් එනවා සහ මේ පිළිවෙලක් ඇති වෙනවා. කරන හැමදේම අනාගත ව්‍යාපාරයක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කොහොමද? සිස්ටමැටිකලි ඩෙවලොප් කරන්න. මම හිතන්නේ එතනින් ඒගොල්ලන්ට තියෙන වැලියු එක වැඩි කරලා අපි අනාගත පරපුර මේක ව්‍යාපාරයක් විදිහට දියුණු කරන්න පුළුවන් කියන එක. මේක නිකන් මේ ගෙදර කුස්සිය මුල්ලේ කරන එකක් නෙමෙයි. වැදගත් විදිහට පිළිවෙලකට අනාගතයට යන්න පුළුවන්, රැකියාව අවස්ථා ලබා දෙන්න පුළුවන්, ආර්ථිකයට දායක වෙන්න පුළුවන් පිළිවෙලක් ඇති දෙයක් කරලා මේ හස්ත කර්මාන්තය සහ ග්‍රාමීය කර්මාන්තය එකතු වෙලා කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් විදිහට තමයි සූදානම් කරගෙන යන්නේ. ඒ තැන් අප්ලිෆ්ට් කරන්න අපි. දැන් මේ දර්ශනත් එක්ක බැලුවම ඇත්තටම අපි අර පෙර දර්ශනත් දැක්කහම ලාක්ෂා කර්මාන්තය එතන තිබුණා. සේසත් නිර්මාණය කිරීම කොහොමද තිබුණේ? පැදුරු වියන එක තිබුණා. ඒ වගේම තමයි අර සම්භාණ්ඩ නිෂ්පාදනය, කියන්නේ බෙරවැනි දේවල් නිෂ්පාදනය කිරීම තිබුණා. ඇත්තටම මේ දේවල් ජාත්‍යන්තර වශයෙන් කොච්චරනම් මේවා මේ විකුණගෙන කනවා කියන දේ නෙමෙයි. කොයි තරම්නම් වටිනාකමක් දීලා සංචාරකයන්ට උනත් අලෙවි කරන්න පුළුවන් දේවල්ද? ඇයි අපිට මේ දේවල් මග ඇරුණේ කියන ප්‍රශ්නේ නෝ ඇත්තටම. අපිට ඇත්තටම මේ
මේ තියෙන අපේ තියෙන දැක්කහම ඔබ කියනවා වගේ මේ ප්‍රොඩක්ට්ස් ටික මේ මිනිසුන්ගේ ගන්න හැකියාවෙන් නිර්මාණය කරන දේවල් දැක්කහම මේකට කොච්චර වැලියු එකක් තියෙනවද කියලා අපි බලනකොට අපි කොහොම තායි ඇයි අපිට එතනට එන්න බැරුව ගියේ තාම කියන ප්‍රශ්නේ අපි හැමෝටම තියෙනවා. අපි ඒක තමයි අපි හදන්න ඕනේ. අපි දැන් අර ඇවිල්ලා තියෙන එකම විදිහකට හුඟක් කල් අපි බලන්න ඕනේ වෙනත් ඇන්ගල්ස් වලින් බලන්න ඕනේ කොහොමද මේක ඉස්සරහට ගෙනියන්න කියන මේක මේ ලෝකේ තියෙන තත්ත්වයක් එක්ක අපිට පොඩි අපහසුතාවයක් තියෙනවා මේ වෙලාවේ අපිට අපි හිතන දේවල් අපිට කරන්න බැරි වෙයි. අපිට එක්සිබිෂන්ස් තියන්න බෑ, ලෝකෙට ගිහිල්ලා කතා කරන්න බෑ. ලෝකේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක එන්නේ නැහැ. මොකද මේ අපේ මේ ශාස්ත්‍රයේ හස්තකර්මාන්තයේ වැඩියෙන්ම රැඳිලා තියෙන්නේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රියත් එක්ක. ඒක විසිරු භාණ්ඩයක් විදිහට සුවනේ එකක් විදිහට තමයි මිලදී ගන්න. ඊළඟට තමයි ඒක හොටෙල් ආශ්‍රිතව මිලදී ගන්නවා. ඒගොල්ලන්ගේ ඩෙකොරේෂන්ස් වලට, ඒගොල්ලන්ගේ අලංකරණයට මේක ඉන්ටීරියර් ඩිසයින්ස් වලට තමයි වැඩිපුරම පාවිච්චි වෙන්නේ. ඊළඟට ගිෆ්ට් එකක් විදිහට අපිට තිලින විදිහට ඒ විදිහට දෙන්න. ඒක තමයි මාකට් එකේ වැඩිපුරම තියෙන්නේ. නමුත් අපිට මේ අවස්ථාවේ ලෝකය වැහිලා තියෙන නිසා අපි උත්සාහ කරගන්න ඕනේ මේ වෙලාවේ අපේ ඇතුලේ පද්ධතිය හරියස්සලා ක්වොලිටි එක ඩෙවලොප් කරලා ඒ මිනිසුන්ට දෙන්න ඕනේ තාක්ෂණික දැනුම, ඒ වගේම අනිකුත් ආකල්පමය වෙනස ඒක හදලා අපි කොහොමද මේ තැනින් ඊළඟ තැනට යන්නේ කියන එක මේ අවස්ථාවක් කරගන්න ඕන අපි මේක දියුණු කරගන්න. පැහැදිලිව. ඔව්. මේ දර්ශන පෙළ දකින්නකොට ඇත්තටම මේ කරලා තියෙන නිර්මාණය නම් අතිවිශිෂ්ටයි. මොකද ඒක බලනකොට අපිට හැඟීමක් දැනෙනවා. ඇත්තටම ඇයි අපේ මේ කර්මාන්ත වලට අපි මේ තැනක් නොදුන්නේ කියන දේ. සාමාන්‍යයෙන් මේක නිකන් පෙන්නලා මේ පන් වට්ටි ටික, මෙන්න සේසත් ටික, මෙන්න ලාක්ෂා කර්මාන්තයේ හදපු ටික, මෙන්න පිත්තල හදපු ටික කියනකට වැඩිය මේ විදිහට මේ දර්ශන ඔබ දකින්නකොට ඔබට වෙනම හැඟීමක් දැනෙනවා ඇති. අපි කොයිතරම්නම් සම්පත් සමුදායක් උඩ නිදාගෙන ඉන්නවද කියන කාරණේ පිළිබඳ. මේ දේවල් දියුණු කරගත්තොත් අපිට කොයි තරම් දුරකට යන්නට පුළුවන්ද? ලෝකේ සංචාරක කර්මාන්තයේ වැහිලා තියෙන වෙලාවක් මේක. හැබැයි මේක තමයි අපිට හැදෙන්න තියෙන හොඳම වෙලාව. ඒ කියන්නේ ලෝකෙට යලි විවෘත වෙන වෙලාවේදී බොහොම සවිබල සම්පන්නව ඉදිරියට යන්න පුළුවන් නම් ඒක තමයි ඊටාමත්ම වැදගත්. මේ ජාතික ශිල්ප සභාව දැන් මේ වගේ නිෂ්පාදන අපි හිතමු වෙස්මුණු හෝ වේවා, මැටි හෝ වේවා, පන් කර්මාන්තේ හෝ වේවා නියැලෙන කෙනෙක් ඉන්නවා නම් ශිල්ප සභාව ගැන දන්නේවත් නැහැ. හැබැයි කර්මාන්තේ නියැලෙන ඔබතුමා කිව්වා වගේ එක නිෂ්පාදනයකට මාසයක් තිස්සේ මහන්සි වෙලා ඒක හදලා විකුණගෙන ඉන්න කෙනෙක් නම් එහෙම කෙනෙක්ට ශිල්ප සභාවෙන් තිබෙන සහයෝගය මොකක්ද ඒ වෙනුවෙන් කරන්න පුළුවන් මේ වගේ අය වෙනුවෙන්? අපි නැවත වතාවක් දැන් ඇත්තටම මේ අපේ දත්ත පද්ධතිය සහ ඒ ශිල්පීන් රෙජිස්ටර් කරන එක යාවත් කාලින කරගෙන යනවා දැන්. ඒක පටන් අරගෙන තිබුණා. නමුත් අපි ඒක තාමත් අපි බොහොම මන්දගාමී තත්ත්වයෙන් තියෙන. ඒක නිසා මම මේ ඊපේ සාකච්ඡාවේදීත් අපි තීරණය කරා අපි අවුට්සෝස් කරලා හරි ඩේටා එන්ට්‍රි කරලා ඒකවලුන් ඉමීඩියට්ලි රෙජිස්ටර් කරගන්න ඕනේ. දැන් මේ වෙනකොට 1700ක් වගේ යාවත් කාලීකරණ තියෙනවා. නමුත් අපේ ඉඳලා තියෙනවා කලින් 15000කට අධික ප්‍රමාණයක් රෙජිස්ටර් වෙච්ච අය අපි නැවත ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා දැනුවත් කරලා අපි මේ හැකියාවන් තියෙන අය අපිත් එක්ක සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ළඟදිම. ඊට අමතරව අපේ ශාස්ත්‍ර නිලධාරීන් ඉන්නවා. දිස්ත්‍රික් මට්ටමින්, පළාත් මට්ටමින් ඒගොල්ලන් හරහා දැනුවත් කරනවා. ඔය තනි පුද්ගලයෙක් හෝ වේවා ඒගොල්ලන්ට අපි ජාතික ශිල්ප සභාව කියන්නේ අපිට වැඩක් කර උදව් දෙන්න පුළුවන්. අපිට තාක්ෂණික පුහුණුව අනිකුත් සියලු උදව් දෙන්න පුළුවන් ස්ථානය. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න කියලා අපි සියලු දෙනාටම ආරාධනා කරනවා. තමන්ට හැකියාවක් තියෙනවා නම් තමන් හිතනවා අපේ මේ ශාස්ත්‍රයෙන් ඉදිරියට යන්න පුළුවන් කියලා අපේ සහයෝගය ලබා ගන්න කියලා අපි ආරාධනා කරනවා. ඒතර ඒකට අවශ්‍ය කරන බෑග්ග්‍රවුන්ඩ් එක අපි හදන්න බලාපොරොත්තු වෙනවා පිළිවෙලක් විදි ඇතිවල. දැන් මුලින්ම අපි බලාපොරොත්තු වෙනවා මම කිව්වා වගේ පොදුවේ පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් දාලා කලෙක්ට් කරන්න ඒ ඉන්ෆර්මේෂන් ඒගොල්ලන්ට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දෙන්න. ඊට අමතරව ග්‍රාමීය මට්ටමින් අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අපේ නියෝජිතයන් හරහා පළාත් දිස්ත්‍රික් මට්ටමින් සම්බන්ධ කරගන්න පුළුවන්. අපි ඒවා අපේ Facebook page එක තියෙනවා. අපි social media හරහා අපි ඒක ඉදිරිපත් කරනවා. ඒතර ඒගොල්ලන්ට පුළුවන් සම්බන්ධ වෙන්න. දැන්ටත් අපි World Craft Council එකෙන් පවත්වන තරගයක් සඳහා ඉදිරිපත් වෙන්න කියලා ආරාධනා කරලා තියෙනවා ශිල්පීන්ට. අපිත් එක්ක රෙජිස්ටර් නොවුණා කියලා නෑ. ඒගොල්ලන්ට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒකට අපි ඒගොල්ලන් එතකොට රෙජිස්ටර් කරගන්නවා. ඒවට මුදල් යන දේවල් නෙමෙයි. නමුත් අපි ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා අපේ තියෙන සියලු සහයෝගය ඒගොල්ලන්ට ලබා දෙන්න. ඔය කියන වගේ එක්කෙනෙක් හරි එක ප්‍රොඩක්ට් එකක් කරන ශිල්පියෙක් හරි නැත්නම් මාස් ස්කේල් එකෙන් යන්න බලාපොරොත්තු වෙන එක්කෙනෙක් හරි විදේශ වෙළඳ පොළක් කරන ඕනම විදිය කෙනෙකුට ගමේ ප්‍රොඩක්ට් එකක් කරන ශිල්පයක් කරලා ගමේ පොළට දාන එක්කෙනෙක් හරි
ඒ ඔක්කොටම සම්බන්ධ වෙනකොට අපිට පුළුවන් ඒගොල්ලන්ව කැටගරයිස් කරලා ඒගොල්ලන් ගෙනියන්න පුළුවන් මාවත මොකක්ද කියලා අඳුරගෙන ඒ අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න. හොඳයි. අපි මේ විරාමයෙන් පස්සේ කතා කරන්න ඕන දේ තමයි ජාතික ශිල්ප සභාව. දැන් මේ බලන පිරිසකුත් ඉන්නවා, දැන්ට ලියාපදිංචි වෙච්ච පිරිසකුත් ඉන්නවා. ඒ වගේ මීට කලින් ඔබතුමා සඳහන් කරාගේ 15000ක් විතර හිටියා. ඒ අයට මොකද වෙලා තියෙන්නේ අතරම? ඒ අය මන් දන්නේ මේකෙන් ලැබෙන දේවල් මේ කියන්නේ ඇත්තටම අපි සියලු දේ ලබා ගන්න සම්බන්ධ වෙන්න හොඳ නැහැ. අපි සම්බන්ධ වෙන්න ඕනේ ඊළඟ පියවරට යන්න. කොහොමද කියලා. අපි ඒකට අපිටත් දායක වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට දායක වෙන්න ඕනේ. මේ දෙක එකතු වෙලා තමයි මේක යන්න ඕනේ. නැත්තම් අර අපි දන්සලක් වගේ ඉල්ලගෙන එන තැනක් එහෙම නෙමෙයි. නමුත් අපි අපේ උපරිමය අපි දෙන්න ලෑස්ති වෙනවා. දැන් ඔව් මම හිතන්නේ ඒක අර ඇයි මොකද උනේ කිව්වහම සමහර කිහිප දෙනෙක් අපිට දැනුවත්තුත් කරා. ඒ කියන්නේ කිසිම දෙයක් අර හුවමාරු හරියට වෙන්නේ නැති නිසා තමයි ඒගොල්ලෝ අතහැරෙන්නේ. ඊට පස්සේ තන්නේ යනවා. මොකද මට සම්බන්ධ වුණාට හරි දෙයක් ලැබෙන්නේ නැත්නම් මාකට් පිළිඳපුල අපිට හදලා දෙන්න බැරි නම් අවස්ථා ලැබෙන්නේ නැත්නම් ඒගොල්ලන් ඒක ඇතෑරිලා යනවා. ඉතින් ඒක නිසා තමයි වෙලා තියෙන්නේ. මම හිතන්නේ මුලින්ම බැලුවම 30000ක තිබුණා ඊළඟට 15000ක් කියලා හොයාගත්තා. දැන් අපිට තියෙනවා 4000ක ඇප්ලිකේෂන් ඇවිල්ලා තියෙනවා අලුතෙන්. ඒකෙන් 1700ක් රෙජිස්ටර් කරලා තියෙනවා. නමුත් මම බලාපොරොත්තු වෙනවා 4000ක් නෙමෙයි ඇප්ලිකේෂන් එන්න ඕනේ 15000කට අධික ප්‍රමාණයක් එන්න ඕනේ. අපි ඔක්කොම එකතු කරමු ඉස්සරහට වැඩි කරගන්නමු කියලා බලාපොරොත්තු වෙන තමයි වැඩ කරන්නේ. මේ වැඩසටහන බලන සහ මේ ජාතික ශිල්ප සභාවත් එක්ක එකතු වෙන්නට ඕනේ කියලා හිතන පිරිසක් ඉන්න පුළුවන්. ඒ අයට ශිල්ප සභාවත් එක්ක එකතු වුණාම ලැබෙන්නේ මොනවද කියන දේ පිළිබඳ අපි මේ විරාමයෙන් පස්සේ කතා කරමු. ජාතික ශිල්ප සභාවේ සභාපතිතුමන් සම්පත් අරහපොළ මහතා සමගින් අපි කතා කරමින් ඉන්නේ. මේ වෙද්දී ශිල්ප සභාවේ පවතින තත්වය අපේ දේශීය වශයෙන් තිබුණු ඒ අසිරිමත් ආශ්චර්යමත් කර්මාන්ත ඇයි අපිට ලෝකයට අරගෙන යන්නට බැරි වුණේ? අදටත් අපි කතා කරන්නේ අපේ විදේශ විනිමය උත්පාදනය කරන්න විදේශගත ශ්‍රමිකයෝ යවලා හෝ වේවා වෙන යම් ක්‍රමවේදවලට හෝ වේවා ඇයි මේ තරම් සම්පත් සමුදායක් අපිට තියෙද්දි මුළු ලෝකයේම ආකර්ෂණය වෙලා තියෙන දේවල් අපිට තියෙද්දි ඇයි අපි මේ දේවල් හරි හැටි පාවිච්චි නොකළේ කියන දේ ඔබත් මොහොතක් කල්පනා කරලා බලන්න මොකද අපිට උනේ කියන දේ. දැන් ලියාපදිංචි වෙන්න ආරාධනා කරලා තියෙනවා 15000ක් විතර හිටියා. හැබැයි මේ දෙපාර්ශ්වය අතර තිබුණු දෙපාර්ශ්වයේම යම් අඩුපාඩු නිසා මේ අය මග ඇරුණා. දැන් ආපහු වතාවක් මේකට හැමෝටම ආරාධනා කරනවා ලියාපදිංචි වෙලා ජාතික ශිල්ප සභාවත් එක්ක එකට එකතු වෙලා යමු කියලා. ජාතික ශිල්ප සභාවත් එක්ක එකට එකතු වෙනවා නම් මම කර්මාන්තකරුවෙක් විදිහට මට මොකද්ද ඔබතුමන්ලගේ ආයතන ලැබෙන ප්‍රතිලාභ? මගෙන් මොනවද ඔබතුමන්ලට වෙන්න ඕනේ? ඇත්තටම දැන් අපි ඔතනදී අපි ඔක පුළුල් අරගත්තා. මේ ඒක අරගෙන අපි හිතුවා මේ දැන් හුඟක් දෙනෙක් සම්බන්ධ වෙනවා ඉතිහාසය අපි දැකලා තියෙනවා පොඩි පොඩි දේවල් ඉල්ලගෙන මට මේ මැෂින් එක දෙන්න අරගෙන දෙන්න ඒක ඒතොර මේක දීම පමණයි. නමුත් අපි දකින්නේ අපි මේකේ මේ අවුරුද්දේ බජට් ප්‍රොපෝසල් එක දාලා අප්‍රූව් කරගෙන තියෙනවා කොහොමද අපි මේ වැඩපිළිවෙල මේ අවුරුද්දේ ක්‍රියාත්මක කරන්න කියන. ඒතකොට අපි කල්පනා කරලා තියෙනවා එමතුමාගේ විෂන් එකක් විදිහට ගම්මාන සංවර්ධනය අපි අමාත්‍යාංශය හරහා එමතුමාගේ මේක ක්‍රියාත්මක කරද්දී ගම්මාන සංවර්ධනය අපි මේ අවුරුද්දේ අප්‍රූව් කරලා තියෙන ගම්මාන 100ක් සංවර්ධනය කරන්න. ගම්මාන 100ක් කියන්නේ පළවෙනි පියවරට මේ අවුරුද්දට. ඒතකොට මේ ගම්මාන සංවර්ධනයේදී මේ අදාළ ශිල්පියෝ අපි ප්‍රොඩක්ට් එකක් බේස් කරගෙන තමයි ගම්මානේ තෝරගන්නේ. අපි තුමු මැටි ගම්මානයක්, වේවැල් කර්මාන්තයේ දෙලා තියෙන ගම්මානයක්, ඒ වගේම රට පුරා දිස්ත්‍රික්ක 25න්ම දිස්ත්‍රික්කයට අවමය 4 ගානේ ගම්මාන 100ක් අරගෙන. එතකොට අපි ඒක ආශ්‍රිතව අපිට එක කර්මාන්තපුරයක් වගේ වෙනවා. ඒ කියන්නේ මේ තනි එක්කෙනාට දෙනවට වගේ අපි පොදු භාණ්ඩ පොදු අවශ්‍යතාවය දෙක අපි තුමු මැටි අඹරන යන්ත්‍රයක්. ඒක මුළු ඒ ගමේ ඉන්න පවුල් 25 නම් 25ට මෙතනින් කරගත්තා හැකි. ඒ වගේම වේවැල් ප්‍රොසෙස් කරන මැෂින් එකක් අපේ අලුතෙන් නිර්මාණය කරගෙන තියෙනවා. අපේ ස්ටාෆ් එක මහන්සි වෙලා අපි ඒක දැන් මම දැක්කා ඒක අපිට ඒක හරි තත්ත්වයේ තියෙනවා කියන එක. ඒ කියන්නේ වෙනදට අපි වේවැල් ප්‍රොසෙස් කරන්නේ හරි අසීරු ක්‍රම වලට. එහෙම නැත්නම් ඉම්පෝට් කරනවා ඩිරෙක්ට් ප්‍රොසෙස් කරපු ඒවා. අපි දැන් උත්සාහ කරන්නේ වවන ගමන් තියෙන අමුද්‍රව්‍ය මෙහි සකස් කරගන්න. ඉතින් ඒක ගම්මානවල සෙන්ටර්ස් හදා ගන්නවා. එක ගම්මාන 100 හදන්නේ එක ප්‍රොඩක්ට්. එතකොට ප්‍රොඩක්ට් විහි වෙන ගම්මානයක්. ඒකට අපි පොදුවේ උදව් කරනවා. ඒ හැමෝටම පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒකේ වියදම සමිතියක් කරහා ඒගොල්ලන්ට ඕන කරන වියදම අරගෙන. නමුත් අපි ඒකට පොදු භාණ්ඩ ටිකක් තමයි දෙන්නේ. එතකොට මේ ගමක් සංවර්ධනය කරනවා. ඒ ශිල්පියෝ ටික ඔක්කොම ඒක වටේ සංවර්ධනය. ඊට අමතරව ඒකේ පුද්ගලයාට මොන හරි දෙන්න අවශ්‍ය නම් අපි ඒක රේෂියෝ එකක් විදියට තමයි දෙන්නේ. මුළු මුදලම දෙනවා නෙමෙයි. නමුත් ඒගොල්ලන්ගේ කොටසකුයි අපෙන් මේ ප්‍රෝග්‍රෑම් එකේ කොටසකුයි දීලා තමයි ඒක ඩෙවලොප් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතන
ගමක් එක්ක සංවර්ධනය වෙනවා. ඊළඟට අමතුමාගේ වැඩසටහනක් තියෙනවා එක හැම ග්‍රාම නිලධාරී කොට්ටාශයකටම නව ව්‍යවසායකයෙක් කියන එක. එතනදිත් ඒ පුද්ගලයන්ට අපෙන් දායකත්වයක් ලැබෙනවා. එයාගේ ප්‍රොජෙක්ට් එක අනුව එයා කරන දේ අනුව අපේ සහභාගීත්වයක් ලැබෙනවා. එයාගිනුත් දායකත්වෙන් වෙන්න ඕනේ මුදල් මේ වශයෙන්. එතකොට තමයි එයාට අතහිත දීලා ඊට පස්සේ අපි පුහුණුව ලබා දෙනවා අවශ්‍ය. මේ ගම්මානයට සහ පුද්ගලයන්ට ඒ දෙගොල්ලන්ටම පුහුණුව කරනවා. ආකල්පමය වෙනසක් ඉස්සලම ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යවසායකයෙක් විදිහට කොහොමද දියුණු වෙන්නේ කියලා පුහුණුවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා දීලා තාක්ෂණය දීලා ඊළඟට ඒකට අවශ්‍ය කරන වෙළඳපොළත් අපි සකසා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් අපි දැන්ටමත් වැඩ පිළිවෙලක් කරනවා. දැන්ට අපි කිහිපයක් තියෙනවා. අපි පටන් අරගෙන තියෙනවා. දැන් කලින් ඉඳලම අපි ශිල්ප තර්ස්ඩේ කියලා දියතෝ වෙන්නේ. ඒ වගේම අපි BMICH එකේ පවත්වන ඒ සියලුම අපිට සම්බන්ධ වෙන්න ඕනේ සියලුම අවස්ථාවලට අපි සම්බන්ධ වෙනවා. අපේ නියෝජනය අපි අතාරින්නේ නැහැ ඒකට. එක්කහුව වෙලා මොකද මේ අවස්ථාව ලැබෙන්න ඕනේ මාකට් එක අඳුරගන්න. මාකට් එකේ එතනින් අපිට සේල්ස් සහ නව අනුම් අවස්ථා ලැබෙනවා එතනින්. ඒවට අපි සම්බන්ධ වුණා. ඊට අමතරව අපි මාස් ස්කේල් එකේ ප්‍රොඩක්ට් ඩෙලිවරිස් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපි අපේ උදාහරණයක් විදිහට මාස් ආයතනයේ ලොකු ඕඩරයක් ලබා දුන්නා. කෑලි 36000ක ගුරුලේතු ඕඩරයක්. ඒකල වෙන්දට පිටරටින් ගෙන්නපු එක. මම හිතන්නේ අවතුමත් ඔක කලින් මතක් කරා. කීප අවස්ථාවක. මොකද ඒක අපි මතක් කළ යුතු දෙයක්. ඒක නිසා අපිට හැකියාව ලැබුණා දිස්ත්‍රික්ක 5ක් ආවරණය වෙන්න හැම පිරිසකටම බෙදලා දෙන්න ඒ යනෝඩ එක. සහ ඊට අමතරව අපි ඒක ප්‍රමිතිගත කරන්නේ පටන් ගත්ත එතනින්. අපි කුරුලේත්තු එකම සයිස් එකක්. කොහේ නිෂ්පාදනය කරත් අපේ උස එකයි පරිදි එකයි පළල එකයි ගැඹුර එකයි ඒ විදිහේ එකම ප්‍රමිතියක්. අපි ඉන්ටර්නැෂනල් විදිහට පැකින් පටන් ගත්තා එකකින්. හැන්ඩල් එකක් දාලා print එකක් දාලා ඒක අරන් යනවා. ඇතුලේ කැඩෙන්නේ නැති වෙන්න ඒ විදිහට පටන් ගත්තා ඉන්ටර්නැෂනල් විදිහට. ඒතර ඒ බොක්ස් එකට කොහේ හැදුවත් දාන්න පුළුවන් අපේ ස්පෙක් එකට. ඒ විදිහට තමයි ප්‍රමිතිගත කරන අපි උත්සාහ කරනවා. ඒ විදිහට හැම තැනම හැම ප්‍රොඩක්ට් එකක්ම ලෝක වෙළඳ පොළට යවන්න පුළුවන් විදිහට ලෑස්ති කරන්න. අපි මේ ගම්මාන 100 හරහත් බලාපොරොත්තු වෙන්නේ ලෝක වෙළඳ පොළ ඉලක්ක කරගත්ත ප්‍රොඩක්ට්ස් ඉස්සෙල්ලා අපි පටන් ගන්නවා දේශීය වෙළඳ පොළට නිකුත් කරන්න. ඊළඟට අපි බලාපොරොත්තු වෙන එක සුපර් මාකට් චේන් එක හරහා ඕගනයිස් සුපර් මාකට් චේන් එක හරහාම ලබා දෙන්න. අපි ආයතන සමග සම්බන්ධ වෙලා තියෙනවා. ඒගොල්ලෝ අපිට බොහොම හොඳ ප්‍රතිචාර ලැබලා දීලා තිනවා. ඒගොල්ලන් සහයෝගය දක්වනවා කියලා මම හිතන්නේ අපිට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා හිතනවා කර්මාන්තකරුවෝ ඉදිරියට අරගෙන. පැහැදිලිවම අර ඒ වගේ පෞද්ගලික ආයතනවල සහයෝගයක් ඇත්තම ලැබෙනවා නම් වඩාත් මේ කර්මාන්තය දියුණු කරන්න පුළුවන්. අපි දුටුවා බැංකු පද්ධතිය ඇතුළත අර ලබා දීපු ප්ලාස්ටික් කැටේ වෙනුවට මැටි නිෂ්පාදනයකට යන්නට බැංකු පද්ධතියනුත් ලබා දුන්න සහයෝගය. ඒ නිසා ධාරිතාවයේ තියෙන ආයතන වලින් මේ දේශීය කර්මාන්තකරුවන් නගා සිටවන්නට දැන් ওই මාස ආයතනයේ වැඩ පිළිවෙලක් ගැන කතා වුණා. ඉතින් මේ වගේ දායකත්වයක් දෙන්න මේ දේශීය දේවල් ටික නගා සිටවන්න කියන ආයතන පැත්තෙනුත් අපි ඉල්ලීමක් කරනවා. දැන් අපිට හැම සැලසුමක්ම හැම සාකච්ඡාවක්ම කරන්න වෙන්නේ කොවිඩ් තත්වයට යටත්ව කියන නිර්දේශය යටතේ. දැන් මේ කර්මාන්තවල නියැලෙන අය ඉන්නවා. මේ කර්මාන්ත අපි දැන් ওই වේවැල් දිනිය පැත්තෙන් ආවත් ඉස්සර සංචාරක කර්මාන්තේ බස් දෙක තුනක්වත් ওই පැත්තේ නවත්තලා තියෙනවා. දැන් සංචාරකයෝ නැහැ. මේ කර්මාන්තකරුවෝ ප්‍රශ්නයක ඉන්නේ. මේ අය වෙනුවෙන් මොකද වැඩපිළිවෙලක් තියෙනවද මේ කොවිඩ් තත්ත්වය නිසා මුහුණ දෙන ප්‍රශ්නෙත් එක්ක? ඇත්තටම අපි මේක ලෝකෙටම තියෙන තත්ත්වයක්. ඉතින් මේක අපි සියලු දෙනා එකතු වෙලා මේකේ සීරුවෙන් ජය ගන්න ඕන එකක්. ඒකට අපිට කොවිඩ් නිසාම අපිට මේ දේවල් ලබා දෙනවා කියන තත්ත්වයක් අපිට ආර්ථිකවම රටට සහ හැම ලෝකයේ කාටවත් මම හිතන්නේ ලේසි නෑ ඒක. නමුත් අපි ඒක තමයි බැලුවේ. අපි ඉම්පෝර්ට් කරන්න යන වියදම අඩු කරනකොට දේශීය අපි ඉම්පෝර්ට් කරන බඩු රිප්ලේස් කරන්න පුළුවන් නම් දේශීය නිර්මාණ වලින් එතකොට මේ රටේ ඇතුළතම මාකට් එක ලොකු වෙනවා. ආනයන ආදේශක. ඒක කරනවා නම් මේ අපේ ඉන්න පුද්ගලයන්ට මේ ව්‍යාපාරිකයන් අපි තුමු ඒ අවස්ථාව වැඩි වෙනවා මාකට් එක. එතකොට අඩු ගානේ රට ඇතුලේ මුදල් සංසරණයක් වෙනවා. ඒගොල්ලන්ට ආදායමක් ලැබෙනවා. ඒ අවස්ථාව වැඩි කිරීම තමයි මේ වෙලාවේ අපිට තියෙන හොඳම දේ. අපි හිතමු මේ අපි කතා කරන දෙයක් නෑ. අපි අවට බැලුවාම අපි තියෙනවා ඉම්පෝර්ට් කරපු බඩු ගොඩක්. ඒකෙන් අපිට සෑහෙන ප්‍රමාණයක් නවත්ත ගන්න පුළුවන්. එකම දේ අපේ ගැනුම්කරුවා සූදානම් වෙන්න ඕනේ ඒක අගය කරලා ඒගොල්ලන්ට අවස්ථාව ලබා දෙන්න. අපි බලන්නේ අර ෆිනිෂ් එක හොඳ එකක් ඕනේ. නැතුව නෙමෙයි. නමුත් අපි අවස්ථාවක් නොදුන්නොත් ඒගොල්ලන්ට කොහෙද chance එකක් තියෙන්නේ. දැන් ඒක ලබා දෙන්න අපේ සියලු
ගැනුම්කරුවන්ට ඇඟට දැනෙන්න ඕනේ මේක ගත්තොත් අපේ මිනිහෙක් රැකෙනවා කියන තැන පොඩ්ඩක් ඔලුවට ගන්න ඕනේ. ඒක අපි ඉල්ලනවා හැමදෙනාගෙම ඒ තැනට එන්න කියලා. මට පුළුවන් හැමදේම අපේ රටේ නිෂ්පාදනයකින් රටේ සම්පත් උපයෝගී කරපු නිෂ්පාදනයකින් පුරව ගන්න කියලා. අපි ඒක බැරි නෑ. ඒක තමයි අපිට ඒ මාකට් එක ලබා දීලා ඒ ආකල්පයේ වෙනස මහජනතාව ඇතර ඇති කරොත් මේ වෙලාවේ මේ කොරෝනාත් එක්ක තියෙන සිටුේෂන් එකේ ඒගොල්ලන්ට යම් දුරකට ඉදිරියට එන්න පුළුවන්. ඒ කියන්නේ රඳා පවත්වන්න පුළුවන් මේ රට ලෝකේ ඇරෙනකම්. මොකද හුඟක් දෙනා ලෝකෙටම සප්ලයි කරපු අය ඉන්නේ. කියන්නේ ලෝක වළඳ පොළට කියන්නේ හස්ත කර්මාන්තයේ ඉන්න අය. නමුත් ඒක තමයි අපි මේ වෙලාවේ කරන්නේ. අපේ නිෂ්පාදන වැඩි කරලා පාරිභෝගිකයන්ට මේකේ අලවිය දැන් මාස ආයතන මේක හොඳ උදාහරණයක්. පිටරටින් ගෙන එකක් නවත්තලා ලංකාවටම ඒගොල්ලෝ ඒක දුන්නා. ඒ වගේ දෙයක් තමයි අපි මේ වෙලාවේ මාකට් එක හදලා දෙන එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. දැන් අර පුහුණුව හෝ වේවා යන්ත්‍රමය පැත්තෙන් හෝ වේවා යම් විදිහකින් දේශීය වශයෙන් ඇනවුම් ලබාගෙන ඒවා කර්මාන්තකරුවන් අතර බෙදා හැරීම හෝ වේවා මේ සියලු දේ වෙනකොට සභාපතිතුමනි කර්මාන්තකරුවාගේ පැත්තෙන් එන ප්‍රශ්නයක් තියෙනවා අපිට අමුද්‍රව්‍ය නැහැ. පරිසරය ගැන කතා කරනවා මැටි කපන්න බෑ. එතකොට අපි කොහොමද මැටි නිෂ්පාදන වලට යන්නේ? ගස් කපන්න දෙන්න බෑ කියනකොට ලීබඩු කර්මාන්තේ කොහොමද ගෙනියන්නේ? මේ ප්‍රශ්න තියෙනවා. අමුද්‍රව්‍ය සැපීම පහසු කරන්න වැඩපිළිවෙලක් අපිට තියෙනවද කියන දේ මේ වෙද්දි බොහෝ දෙනෙකුගේ ප්‍රධාන කතිකාව බවට පත් වෙනවා. ඒක ඔබටත් බොහොම සංවේදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සම්බන්ධ තිරසාර වැඩපිළිවෙලකටත් එදා අමාත්‍යතුමනුත් යම් සඳහනක් කළා. ඒ තවදුරටත් ජනගත කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. හොඳයි. අමුද්‍රව්‍ය සැපීම වෙනුවෙන් මොකද්ද කරන්න පුළුවන් දේ? ඉතාමත් වැදගත් මාතෘකාවක්. ඒ කියන්නේ අමුද්‍රව්‍ය නැත්තම් අපිට මේ නිෂ්පාදනය කරන්න බෑ. එතනදී ඕක ඔබතුමාට මතකද දැන් අමතුමත් ඔක් ගැන කතා කරා අපිට අපේ මේ අවුරුද්දේ ප්‍රොපෝසල් වල දාලා අමාත්‍යාංශයත් හරහා මෙතුමාගේ විෂන් එක ක්‍රියාත්මක කරන්න අමුද්‍රව්‍ය බැංකුව කියන එකක් ස්ථාපිත කරන්න අපිට ලැබිලා තියෙන අවසර. ඒ වෙනුවෙන් මිලියන 350ක් මුදලක් වෙන් කරලා තියෙනවා. අමුද්‍රව්‍ය බැංකුව දැන් ඒක අපි බොහොම ආඩම්බරෙන් කියනවා. මොකද අද වෙනකොට අපි ඒකේ පළවෙනි පියවරට ලෑස්ති. ඒ කියන්නේ ඒක පටන් ගන්නවා අමුද්‍රව්‍ය බැංකුව මේ ලබන සතියේ පිත්තල අපිට කැබිනට් එකෙන් අප්‍රූවල් ලැබිලා පිත්තල මිලදී අරගත්තා ශිල්ප සභාව හරහා දේශීය ග්‍රාමීය කර්මාන්තකරුවන්ට බෙදා හැරීම සඳහා අපිට ඡායාරූපයක් දකින්න පුළුවන්. ඔව්. කියන්නේ ඔය මම හිතන්නේ ගම්මාන මුල් ප්‍රශ්න අඳුනගන්න මොනවද මතුමා කරපු සංචාර ටික මම දන්නේ ඔය සෑහෙන මේ කාලේ වෙනකොට සෑහෙන ප්‍රදේශයක් ආවරණය කරා මතුමා ඇතුළු කාර්ය මණ්ඩලය. එතකොට දැනගන්න පුළුවන් ප්‍රැක්ටිකලි කොහොමද වැඩේට බහැලා ඉන්නේ කියන එක බොහොම පැහැදිලිව තේරෙනවා. බොහොම පැහැදිලි. ඒ කියන්නේ අස්සක් මුල්ලක් නෑරම ගියා ප්‍රශ්න අඳුරගත්තා. ඒ අතරතුරේ යම්කිසි කියන්නේ ෂෝරූම්ස් වගේ කුත් ඕපන් කරන්න හැකියාවක් ලැබුණා. ඒ කියන්නේ ඒගොල්ලන්ට වෙළඳපොළ අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම ඔය MOU ගොඩක් සයින් කරා. මේක පවා අපි විදේශයෙන් ගෙන්නපු අලිවැටේ මේ ඒක දැන් අපිට පුළුවන් වුණා අපේ ග්‍රාමීය කර්මාන්තකරුවන් ඉදිරියට ගෙනල්ලා ඒගොල්ලන්ගේ හරහා මේක බෙදලා දීලා නිෂ්පාදනය කරන්න. ඉතින් විදේශ රටවල සම්බන්ධය ලැබුණා උදව් උපකාර ලැබෙනවා කියලා. ඒ වගේම යුනිවර්සිටිස් ගොඩක මං කිව්වා වගේ එතන තියෙන ඔය අපේ ඉන්න ලොකු දක්ෂ විදායා කියන ආයතනය ලෝක වෙළඳපොළ ජයගත් එක්කෙනෙක්. ඉතින් මං කිව්වේ මේ අපි ආපහු අමුද්‍රව්‍ය බැංකුවට ගියොත් මේක මේ වැඩසටහනේ අපි අමුද්‍රව්‍ය අපි ශාකමය දෙක අපි වේවැල් කියලා ඒකත් වගා කරා. අපි පටන් ගත්ත මුලින්ම වගා කරන වෙනදට අපි කරේ ආනයනය කරන එකනේ. නමුත් ඒකට දැන් වගා කරොත් අපිට අවුරුදු 3කින් 4කින් අපිට පළදාව ලැබිලා අපිට අමුද්‍රව්‍ය හිඟ නැති වෙනවා. ඒතර අපිට විදේශ ආනයනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ආරම්භ කරා. රාල් මඩුවෙන් අපි පටන් ගත්ත එක ඊළඟට දැන් හෙටනිද්දා පන්තොට පන් වගාව ආරම්භ කරනවා. ඒ ඔක්කොම අපේ මැටීරියල් බැංක් එකේ තියෙන ස්ටොක් එකක්. අපි එතකොට එතන තියෙනවා අපේ අක්කර මෙච්චරක් වගා කරනවා මෙච්චර පළදාවක් අපිට ලැබෙනවා. ඒක අපේ මැටීරියල් බැංක් එකේ සඳහන් වෙනවා. මෙතනට අපිට ලංකාව පුරාවට අවශ්‍ය ප්‍රදේශවලට බෙදා හැරීමේ හැකියාව ලැබෙනවා. ඒක මම කිව්වේ පළවෙනි පියවර අපි ලබන සතියේ මේ උත්සව නැතත් ක්‍රියාත්මක වෙන්න ඕන නිසා වැඩ ලබන සතියේ බෙදා හරිනවා ග්‍රාමීය කර්මාන්තකරුවන්ට පිත්තල. ඒක අපිට ලබා දුන්නා. ඒක අපි ශිල්ප සභාව හරහා මිලදී ගැනීමේ කටයුතු කරගෙන යනවා.
ලබන සතිය වෙනකොට අපි පළවෙනි වතාවට අපිට මම හිතන්නේ මේක ලොකු ආරම්භයක් අමුද්‍රව්‍ය බැංකුවේ පළවෙනි ඩිලිවරි එක. එතකොට ඒක අපි නුවර ඉන්න පිත්තල කැටයම් කර්මාන්තකරුවන්ටත් කිරිබජු රාශ්‍රීය ඉන්න කර්මාන්තකරුවන්ටත් ඒ ඔක්කොටම ලබා දීමට ලබන සතිය අපි ලෑස්ති කරනවා අමතුමාගේ ප්‍රධානත්වයෙන් කරන්න. මේ තමයි නව වැඩපිළිවෙල නව සභාපතිවරයෙක් යටතේ ජාත්‍යන්තරය තුළට මේක අරගෙන යන්නට ඕනේ, දේශීය කර්මාන්තකරුවන් නගා සිටවන්නට ඕනේ, අමුද්‍රව්‍ය ප්‍රශ්න ටික විසඳන්නට ඕනේ, තාක්ෂණය ලබා දෙන්නට ඕනේ. එක බඩුවක් වෙනුවෙන් බොහෝම කැපවීම් කරනවාට වඩා මේක දැවැන්ත නිෂ්පාදනයක් විදිහට වෙළඳපොළට ගේන්නට ඕනේ, ප්‍රමිතිය ආරක්ෂා කරගන්නට ඕනේ, දේශීය වශයෙන් පවතින ප්‍රධාන සමාගම්, දැවැන්ත සමාගම් දේශීය කර්මාන්තකරුවන්ට අත දෙන ව්‍යාපෘති වලට යන්න ඕනේ. ආනයන වශයෙන් ගෙන්නුව දේවල් තියෙනවා නම් ඒවා මේ රටේ කර්මාන්තකරුවන්ට දීලා ආනයන ආදේශක නිෂ්පාදනය කරන්න අවස්ථාව දෙන්න ඕනේ. අර ඡායාරූපවලත් අපි දැක්ක අර අලිවැටට අවශ්‍ය කරන මෙවලම පවා දේශීය වශයෙන් අපේ කර්මාන්තකරුවන් පාවිච්චි කරලා කරන්න පුළුවන්. මෙච්චර කල් මේවා ආනයනය කරපු දේවල්. ඒ නිසා අපිට ලොකු ධාරිතාවක් තියෙනවා කියන දේ අපේ ඇතුළෙන්ම හඳුනාගත යුතුයි. අවසාන ප්‍රශ්නේ විදිහට සභාපතිතුමනි, මේ සාමාන්‍යයෙන් ශිල්ප සභාවකට සභාපතිවරයෙක් හෝ පරිපාලකයෙක් වෙනවා නම් කලාකරුවෙක් විය යුතුයි කියන තැන සිටිනවා. හැබැයි ඔබේ පැත්තෙන් ගත්තොත් ඔබ ව්‍යාපාර පරිපාලකයෙක් විදිහට තමයි පැමිණෙන්නේ. ඒක එක්තරා ආකාරයකින් කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඇයි ශිල්ප සභාවට කලාකරුවෙක් නොවෙන්නේ කියලා. ඔබේ අදහස මොකක්ද මේ කියන්නේ? මම නම් දකින්නේ අපි සියලු දෙනාම කලාකරුවෝ. ඒක අඩු වැඩි වෙනවා. එක්කෙනාට එක්කෙනා වෙනස් වෙනවා. දැන් මට සින්දුවක් රස විඳින්න පුළුවන් නම් මගේත් රසඥතාවයක් තියෙනවා. එතනත් කලාවක් තියෙනවා. මට සින්දුවක් කියන්න බැරුව වුණාට මට කලාව තේරෙන නිසා තමයි මම ඒක අහන්නේ, රස විඳින්නේ. එතකොට හැබැයි මම ඒකේ නිපුණතාවයක් ලැබිලා නැහැ. ඒක නිසා තමයි අපි ඒකට ආදායමක් අපිට ඒක රැකියාවක් කරගන්න බැරි වෙලා තියෙන්නේ. අපි වෙනත් මාර්ග හොයාගෙන තියෙනවා අපේ ආදායම මාර්ගය කරගන්න. නමුත් ඒක රැකියාව කරගන්න පිරිස තමයි අපි හඳුන්වන්නේ සමහරලාට කලාකරුවා කියලා. ඒක හරිම නිර්ණායකද කියලා මට තියෙනවා ගැටලුවක්. නමුත් මම දකින්න විදිහට අපි බලනවා අපිට තේරෙනවා නම් මේකේ වටිනාකම. ඒකේ අගය තේරෙනවා නම්, ඒකට ගන්න මහන්සිය තේරෙනවා නම්, ඒකේ ශිල්පය වගේ කිරීමේ හැකියාව අපිට ඒකේ වටිනාකම අපිට හදවත දැනෙනවා නම් අපිත් කලාකරුවෙක් තමයි. ඉතින් ඒක අපි දැනගන්න ඕනේ. මම දකින්නේ අපි ඒක විවිධ ශේෂ්ත්‍ර හරහා විවිධ විදිහට අඳුරගෙන ඒකට අවශ්‍ය වටිනාකම ලබා දීලා ඒකට අවශ්‍ය කරන ඉතුරු වපසරිය, ඒ කියන්නේ සම්බන්ධ කිරීම කරන්න පුළුවන් දේ කරලා කළමනාකරණය කරලා ඒක ඊළඟ දැන් මට තේරෙන මං ගන්න වගකීම ඒක කළමනාකරණය කරලා හරි තැන් වලට මේ සියලු දේම හැම ශේෂ්ත්‍රයකටම ඊළඟ පියවර සම්බන්ධ කිරීම. අපි ඉලක්කයක් තියාගෙන මේ මැද්දේ චේන් එක හදන එක තමයි කරන්න ඕනේ. අපි ඒක සම්බන්ධ කරන ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒක ඊතරම් ගැටලුවක් නෙමෙයි. අපි සියලු දෙනාම කලාත්මක ඇහැක් තියෙන දෙනෙක්. අපි බලන ඇන්ගල් එක තමයි මම හිතන්නේ අපි මේක ඕවරෝල් ව්‍යාපාරයක් විදිහට බලන්න ඕනේ. අර වටිනාකම් රැකගෙන පැහැදිලි. ඒතකොට තමයි අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ආර්ථිකයම විදිහට දියුණුවක් ලබන්න ඕනේ රටක් ලෝකයක් විදිහට. නැත්නම් අපිට කලාව විතරක් තියාගෙන මේ කලාව කියලා මුල්ලකට වෙලා හිටියොත් වැඩක් වෙන්නේ නැහැ. පැහැදිලිව මේ කාරණේ බොහොම නිවැරදි. අපිත් ඔබතුමත් එක්ක එකග වෙනවා. මොකද කලාව කියන දේ හැමදාම මේක අපේ කලාව, මේක අපේ උරුමය, මේක තමයි අපේකම කියන දේ රැකගෙන මේ කතාව ඇතුලේ විතරක් හිටියොත් අපේ දේවල් ජාත්‍යන්තරයට අරගෙන යන්න අපිට හැකියාවක් නැහැ. නිසා දක්ෂ ව්‍යාපාර පරිපාලකයෙකු, ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන තානාපතිවරයෙකු විදිහට, ව්‍යාපාර සානාපතිවරයෙකු විදිහට කෙනෙකු මේ තැන් වලට ආවොත් තමයි මේ ටික අර බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් කෙනෙක් විදිහට ලෝකෙට ප්‍රවර්ධනය කිරීමේ හැකියාවක් තියෙන. ඒ නිසා ලොකු වැඩක් කරන්න පුළුවන් තැනක්. අපි බොහොම සුබ පතනවා මේ ජාතික ශිල්ප සභාව ජාත්‍යන්තරයට අරගෙන යන්නට ඔබතුමාට හැකියාව ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි අද පැමිණීම. බොහොම ස්තුතියි අපේ සම්බන්ධ කරගන්න. ඒ වගේම අපි විශේෂයෙන් සඳහන් කරනවා දැන් ජාතික රූපවාහිනිය අපේ රටාවෙනි වැඩසටහන් හරහා අපි මේක ප්‍රවර්ධනය කරන්න පුළුවන් උපරිම දායකත්වයක් දක්වනවා. ඒ නිසා ජනමාධ්‍ය පැත්තෙනුත් ලොකු වගකීමක් තියෙනවා. මේ කර්මාන්ත ජාත්‍යන්තරයට රැගෙන යන්නට, මේ කර්මාන්ත වලට හොඳ ප්‍රචලිතභාවයක් ලබා දෙන්න, ගම්වල ඈත පැල්පත්වල කරන මේ පොඩි කර්මාන්තය මාධ්‍ය ඇතුලින් පෙන්නලා මෙහෙම දේවල් ලෝකේ තියෙනවා කියලා පෙන්වන්න අපි ලොකු ප්‍රයත්නයක් දරනවා. ඒ නිසා මේ සියලු දේ තුලින් බලාපොරොත්තු වෙන්නේ ඔබේ කර්මාන්තය ප්‍රවර්ධනය කරන ඔබ ජාත්‍යන්තර තලයට ගෙනියන්න. ඒ නිසා ජාතික ශිල්ප සභාවත් එක්ක එකතු වෙන්න කියන ආරාධනය ඔබ හැමෝටම කරනවා. ආරක්ෂිත ක්‍රමවේදත් එක්ක ගෙවිය යුතු දවස් මේ ගෙවන්නේ. ඒ නිසා ඔබේ පැත්තේ සහයෝගය ලබා දෙන්න අපි ලැබෙන සඳුදාය ලියවමු ප්‍රාර්ථනා කරන ඔබට යහපත් දවසක්. ආයුබෝවන්.